මේ ගිය සතියේ පාඩමත් එක්ක මතක් කිරීමක් එක්ක මම එන්නේ. රයිට් බලමු අපි. ඇහෙන්නේ නැහැ නේද? හරියට යන්න. හරියට යන්න බලන්න අරගෙන. රයිට්. හොඳයි. එහෙනම් අපි පාඩම් බලමු. කරුවල් පුතේ චෙක් කරනවා. අපි ගිය සතියේ කතා කරා ඉන්ඩිරෙක්ට් ස්පීච්. ඒ කියන්නේ කෙනෙක් කියපු දෙයක් තව එක්කෙනෙකුට ගිහිල්ලා කියනකොට වෙන වෙනස්කම්. ඒතර උදාහරණයක් කිව්වා මේ වගේ වචන සර්වනාම පදවල වෙනස්කම් තියෙන්න ඕනි කිව්වා. සර්වනාම පදවල වචන වෙනස් වෙන්න ඕනි කිව්වා. ඔයගොල්ලන් ටියුට් එකේ තියෙන පුතේ පාඩම් කරගන්න. ඊළඟට කිව්වා කාලය හංගවන පදවල මේ වගේ වෙනස්කම් තියෙන්න ඕනි. ඈමීසන ඕස්සෝ වෙන්න ඕනි කියලා. එක උදාහරණයක් අපි ආපහු කතා කරමු. රශ්මිකලා වගේ පුතාලා කිව්වා මේක තේරුන්නේ නැහැ කියලා. ඒ හින්දා අපි ආපහු පොඩ්ඩක් ඒකත් කතා කරගෙන යන්. උදාහරණයට රාණි we are going කියලා තිබුණොත් අපි දෙවිදියකට මේක හදන්න පුළුවන් පුතේ. එකක් රාණි says that කියලාත් රාණි said that කියලාත් හදන්න පුළුවන්. දැන් අද කතා කරන්නේ මීට වඩා වෙනස් කතාවක්. පොඩ්ඩක් ඉක්මනට යන්. එහෙනම් we වෙනුවට අපි දාන්නේ මොකද්ද? they. ආ වෙනුවට අපි දාන්නේ සේස් වලින් තියෙන ඉඳ වෙනස් කරන්න නැතුව ආමයි going මයි. එතකොට වෙනස් වෙලා තියෙන්නේ දේ විතරයි රතු පාටෙන් තියෙන එක පේනවනේ. හැබැයි සෙඩ් වලින් කිව්වොත් සර්වනාම පදයක් වෙනස් කරලා අර ඈමීසා වෙනුවට දාලා තියෙන වචනේත් වෙනස් වෙන්න ඕනේ. ඈමීසා නම් මොකද වෙන්න ඕනි කියලා මේ තියෙන්නේ were වෙලා going වෙන්න ඕනි කිව්වා. ඒක ගිය සතිය උගන්නපු කතාව. පැහැදිලිනේ? ඊළඟට අපි කිව්වා මෙන්න මේ වගේ වෙනස්කම් තියෙන්න ඕනි කිව්වා. ඈමීසා නම් was not had been will නම් have would have has නම් had can නම් could may නම් might කියලා වෙනස්කම් තියෙන්න ඕනේ. ඒවා පොතේ තියෙනවා. ඔයගොල්ලන් ටියුට් එකේ තියෙනවා බලා ගන්න. ඊළඟට this නම් that this නම් those now නම් then here නම් there today නම් that day මේ වගේ වෙනස්කම් සිද්ධ වෙන්න ඕනි කියලා කිව්වා. මතක ඇති. ඒ වෙනස්කම් බලා ගන්න මේ පුතාලා කෝල් කරනවා දැන්. ඒ වෙනස්කම් බලා ගන්න. පැහැදිලිනේ? එතකොට ඊළඟට අපි යන් on tomorrow නම් the next day නැත්නම් following day yesterday නම් the previous day the day before last day නම් previous next නම් following වගේ වචන එනවා කිව්වා. මේවා වෙනස්කම් කිව්වා. මේ වෙනස්කම් පාඩම් කරගන්න හොඳ ළමයි වගේ. එහෙම නැතුව නම් මේ ගමන යන්න බැරි වෙයි. හරි. එතකොට වැදගත්ම උදාහරණයක් පුතේ මෙන්න මේ සියලු දේ එකතු කරපු උදාහරණයක් මම ගෙනාවා ඔයගොල්ලන්ට එදත් කතා කරා. Vijay said I am at your school now. දැන් මේ කොහොමද හදන්නේ කියලා කිව්වා. Vijay said that I වෙනුවට මොකද්ද පුතේ දැම්මේ මතකද? Vijay කෙනෙක් කෙනා ගෑනු කෙනෙක් නම් she පිරිමි කෙනෙක් නම් he කමක් නැහැ. am මොකද වෙන්න ඕනි? was වෙන්න ඕනි. was ගන්නවද? at වෙනස් වෙනවද? නෑ. your කියන එක වෙනස් වෙනවා. අවහරි ස්කූල් වෙනස් වෙන්නේ නැහැ. now කියන එක then බවට පත් වෙනවා. මතකයිනේ මේ වෙනස්කම්. මේක දැන් තේරුන්නේ නැහැ කියලා කිව්වොත් අපි ආයෙත් පන්තියේ තමයි ඉගෙන ගන්න වෙන්නේ. නැත්තම් මේක දැන් ගොඩක් දවස් කියපු කතාව එහෙම පැහැදිලි නැති අය ගෲප් එකට දාන්න මේ මැසේජ් එකක් දාන්න ගෲප් එක මම අරලා තියෙනවා. තව පැයක් විතර අරලා තියෙනවා. 7 වෙනකම් වගේ අරලා තියෙනවා. පස්සේ තමයි ක්ලෝස් කරන්නේ. එතකන් ඉන්ඩිරෙක්ට් ස්පීච් ඇත්තටම මුල් කොටස තේරුම් නැත්නම් ආපහු කියන්න ඔයගොල්ලන්ට වෙන මොකක් හරි විකල්පයක් කරන්න. නැත්නම් YouTube එකේ දැම්මනේ දැන් වීඩියෝස් ටික ඒ ටික බලන්න පුතේ. එතකොට මොකක් හරි අදහසක් ගන්න පුළුවන් වෙයි. රයිට් ආපහු මගෙන් අහන්න කලින් වීඩියෝ ටික බලන්න. පරණ වීඩියෝ ටික බලන්න. මේ ටිකත් මම අප්ලෝඩ් කරනවා දැනට. හොඳේ. හැමදාටම බෑ. මේ මුල් කාලේ විතරම අප්ලෝඩ් කරන ඉන්පස්සේ නම් ඒවා අප්ලෝඩ් කරන්නේ නැහැ. හරි. ඊළඟට අපි උදාහරණ ටිකක් කතා කරා. මම ඒ උදාහරණ විතරක් කියන්න එකක් දෙකක්. Raja said my car was here yesterday. මොකද්ද උනේ? Raja said that my වෙනුවට පිරිමි කෙනෙක් ඉඳා his කියලා car කියන එක වෙනස් වෙන්නේ නැහැ. was තිබුණොත් ඔයගලන් මාත් එක්ක ඒ ගමන එන්න මං කියනකොට ඔයගලන් හිතින් කියා ගන්න. was කියන එකට had been කියලයි here කියන එක there කියලයි yesterday කියන එක the previous day කියලයි වෙනස් වෙනවා. බලන්න වචනේ වචනේ වෙනස් වුණා. car විතරයි වෙනස් වුන්නේ නැත්තේ. Roj said you can meet me next week. Roj said that you වෙනුවට I can වෙනස් වෙනවා could meet වෙනස් වෙනවද? නෑ පුතේ මෙන්න මේක මං කිව්වා සැලඩ් කාලා ඉවර වෙලා ආය වටලප්පම් කන්න ලෑස්ති වෙන්න එපා කැතයි වැඩේ. එහෙම වෙන්න හොඳ නෑ. ඊළඟට ඒ ඉඳ මේක වෙනස් කරොත් මේක වෙනස් කරන්න එපා. කාලය හංගවන පදේ වෙනසක් කරොත් මේක වෙනස් කරන්න එපා. මී නම් හිම් වෙන්න ඕනේ. රෝජ් කියන පිරිමි කෙනෙක් ඉන්න මිම් වුණා. next week කියන එකට
the following week. මේවා ගිය සතියේ අපි කතා කරපු පාඩම්. දැන් අපි යනවා අලුත් පාඩමට. indirect speech. දැන් මෙච්චර දවස් අපි කතා කරේ පුතේ statements කියනවා. වැකි කවුරු හරි මොනවා හරි කිව්වොත් ඒකට ප්‍රතිචාරයක් දක්වන්න ඕනේ නැහැ. ඒ වගේ ඒවා තමයි කතා කරේ. මට බඩගිනි අද වහිනවා අර මොකද කාර් එක එහෙ තිබුණා වාක්‍ය ගොඩාක් අපි ලිව්වා. මං ඔයාව මුණ ගැහෙන්න එන්නම් මුණ ගැහෙන්න එන්නම් කියලා ආපු දෙන් කියලා පාඩුවේ ඉන්න ඕනේ. අපි ඒකට ප්‍රතිචාර දක්වන්න ඕනේ නැහැ. ඒවට තමයි අපි කිව්වේ මොකක් කියලාද? statements කියලා. දැන් අපි මෙච්චර දවස් ඉගෙන ගත්තේ statements. දැන් යනවා වෙනත් කතාවකට. ඔන්න ඔයගොල්ලන්ගේ ග්‍රැමර් පොතේ දැන්ට කටුවට ලියා ගන්න පුතේ indirect speech කියලා statements කියලා දාලා එක ඊළඟට දෙක මං කතා කරන්නේ අද request ඉල්ලීම් එන මාතෘකාව ලියා ගන්න ওই විදිහට ලියාගත්තත් කමක් නැහැ. පස්සේ මං විස්තරාත්මකව අපි පන්තියට ආවෙන් පස්සේ තව පොඩ්ඩක් මේවා ගැන කතා කරන්න පුළුවන්. request ඉල්ලීම් මේවා 9 වසරේදී කරන්න ඕනි දේවල් පුතේ අපි තාම ඇද ඉන්නේ ඈ. ඉල්ලීම් හරිනේ request කියන්නේ ඉල්ලීම්. ඉල්ලීම් පුතේ වර්ග දෙකක් තියෙනවා. රූල් ඇර ලියා ගන්න රූල් 3ක් විතර අතහැරලා ලියා ගන්න. රූල් 3ක් කරේ 4ක් විතර. A positive request කියලා ලියලා රූල් 4ක් විතර අතරින්න. ඊළඟ B negative request කියලා රූල් 4ක් විතර අරින්න. මොකද්ද කියලා මම කියන්න කලබල වෙන්න ඕනේ නැහැ. ඉල්ලීම් ඒ කියන්නේ දැන් මං කලින් කිව්වා අද ඉරිදා. ඒක ස්ටේට්මන්ට් එකක් පුතේ. ඔයා ගෙදර යන්න ඉල්ලීමක්. නේ ඔයා බත් කන්න ඉල්ලීමක්. ඔයා මට කෝල් එකක් දෙන්න ඉල්ලීමක්. ඔයා මා දිහා බලන්න ඉල්ලීමක්. ඔයා තෝ මා දිහා බලපන් කිව්වොත් ඒක අනකිරීමක්. අනකිරීමක් වෙන්නත් පුළුවන්. ඉල්ලීමක් වෙන්නත් පුළුවන්. ආදරෙන් කියන්නත් පුළුවන්. අනේ මා දිහා බලන්නකෝ කියන්නත් පුළුවන්. අනේ මා දිහා බලන්නකෝ කිව්වත් ඒක මෙතනටයි වැටෙන්නේ. අනේ මා දිහා බලන්න කිව්වත් මෙතනට වැටෙන්නේ. මා දිහා බලපන් කියලා කිව්වත් මේකටයි වැටෙන්නේ. ඒක රික්වෙස්ට් කමාන්ඩ් සවුන්ඩ් එක පොඩ්ඩක් වැඩි කරන්නකෝ. මගේ වැඩි කරලා තියෙන පුතේ අර වැස්සත් එක්ක මොනවාරි අවුලක් තියෙන පුතේ. හරි සර්. හරි. එතකොට මම ආපහු කියන්න පුතේ රික්වෙස්ට් කියන්නේ ඉල්ලීම්. මිනිස්සුන්ට කරන්න කියන දේවල්. මේ එන්න, වාඩි වෙන්න, ලියන්න, මා දිහා බලන්න ඒවා තමයි ඉල්ලීම්. ඒවා සැරපරුෂ වුණොත් කමාන්ඩ් එකක් වෙනවා. ඒකත් මේ කොටට අයිති. හොඳේ මම ඒවා දැම්මේ නැහැ. ඒකත් මේ කොටට අයිති. ආදරෙන් කිව්වා කියන්නකෝ. මේ එන්නකෝ වාඩි වෙන්නකෝ මා දිහා බලන්නකෝ ඒවත් ඉල්ලීම් තමයි. මා දිහා බලපන් මේ වරෙන් මෙතන වාඩි වෙන් ඒවත් මේ කොටට තමයි තිබෙන්නේ. එහෙනම් පොසිටිව් නෙගටිව් කියලා දෙකක් තියෙනවා. පොසිටිව් කියන්නේ පුතේ කරන්න කියලා කියන දේවල්. නෙගටිව් කියන්නේ කරන්න එපා කියන දේවල් වරන් තුල දාගන්න. පොසිටිව් කරන්න කියන දේවල් නෙගටිව් කරන්න එපා කියන දේවල්. ඇතැන අර්ථය ඉල්ලීම් නැතැන අර්ථය ඉල්ලීම්. කරන්න කියන දේවල් කරන්න එපා කියන දේවල්. කරන්න කියන දේවල් නෙවෙයි හොඳේ කරන්න කියන දේවල් එකට ලියන්න ඕනි. නැත්නම් කරන්න කියන දේවල් කියලාම ලියන්නේ නැහැ. කරන්න කියන දේවල් කරන්න එපා කියන දේවල්. මේ බලන්නකො උදාහරණයක් විතරයි මෙතන දෙන්නේ. Ravi said come here. Ravi said come here. Ravi කියන මේ වරෙන් මේ එන්න මොකක් කරේ. නෙගටිව් එකක් බලමු. Ravi said don't go now. දැන් යන්න එපා. අන්න උදාහරණ ලියා ගන්න. මේක ඩිරෙක්ට් ස්පීච් නේ පුතේ. මේක ඉන්ඩිරෙක්ට් එක කොහමද හදන්නේ කියලා තව පොඩ්ඩක් ලියමු. ඒකට ඉඩ තියාගන්න. Ravi කිව්වා come here මේ එන්න. Ravi කිව්වා don't go now. දැන් යන්න එපා. ආයි කියන්නකෝ. මං කියන්න මුල ඉනම් කියන්න ගන්න. රික්වෙස්ට් කියන්නේ ඉල්ලීම් වරන් තුල දාගන්න ඉල්ලීම් අනකිරීම් රූලක් ඕනි. ඔව් ඉඩ ගන්නට ඇර ගන්න පුතේ රූල් දෙකක් විතර තිබුණත් කමන්න අර අතනින් එහා රතු පාටෙන් තියෙන එකට පස්සේ රූල් දෙකක් විතර ඇරලා තිබුණාට කමන්නේ නැහැ. මොකද මම මුලින්ම කිව්වේ ඉල්ලීම් අනකිරීම් පොසිටිව් රික්වෙස්ට් කියන්නේ කරන්න කියන දේවල් නෙගටිව් රික්වෙස්ට් කියන්නේ කරන්න එපා කියන දේවල්. තර උදාහරණයක් තියෙනවා Ravi said කමාවක් දාලා come here inverted commas දාලා තියෙනවා.
එතකොට මේක ඩිරෙක්ට් ස්පීච් එකක්. ඔයගොල්ලෝ මතකයිනේ. ඩිරෙක්ට් ස්පීච් සෙට් දාලා කමා දාලා මෙහෙම දැම්මොත් ඩිරෙක්ට් ස්පීච්. මේක අපි ඉන්ඩිරෙක්ට් කරන්න ඕනි. රවි කිව්වා මෙහෙ එන්න කියලා අර විදිහට වෙනස් කරන්න ඕනි. රවි කිව්වා don't go now දැන් යන්න එපා. දැන් කොහොමද කියන්නේ රවි කිව්වා ඒ වෙලේ යන්න එපා කියලා නෝ වෙනස් කරන්න ඕනි. අපි බලමු ඒක කොහොමද හදන්නේ කියලා බලමු. තාම කියන්නේ නැහැ. දැන්ට තේරෙන්න ඕනි ස්ටේට්මන්ට් තමයි මෙච්චර කල් ඉගෙන ගත්තේ. දැන් ඉගෙන ගන්න ඉල්ලීම් වල වර්ග දෙකක් තියෙනවා. එකක් පොසිටිව් රික්වෙස්ට් කරන්න කියන දේවල්, අනිත් එක නෙගටිව් රික්වෙස්ට් කරන්න එපා කියන දේවල්. හරි. සර් ඔව්. සර් ස්ටේට්මන්ට්ස් කියලා ලියලා රීඩ් අරින්න ඕනිද? නෑ ඒකට ඕනේ නෑ පුතේ. ඒක දැන් ඕනේ නෑ. ඒ ගැන අපි පස්සේ බලන්න බලන්න. ස්ටේට්මන්ට්ස් තමයි මෙච්චර කල් අපි ඉගෙන ගත්තේ. වැකි කියලා දාගන්න ස්ටේට්මන්ට්ස් සරල වැකි. ඒකට අපි ප්‍රතිචාර දක්වන්න ඕනේ නෑ. දැන් I love you කියන්නේ සරල වැකියක් ස්ටේට්මන්ට් එකක් පුතේ. කවුරු හරි ඇවිල්ලා අපිට I love you කිව්වොත් හොඳයි, එහෙමයි, එහෙම තමයි මිනිස්සු වෙන්න ඕනි, එකිනෙකාට ආදරය කරන්න ඕනි, හොඳ මල්ලි කියලා යන්න ඕනි. ඒකට අපි ප්‍රතිචාර දක්වන්න යන්න හොඳ නැහැ. තේරුණාද? ස්ටේට්මන්ට්ස් ඒවා. මතක තියාගන්න. ඒවා ඉල්ලීම්. ඒවා තමයි ඔයගොල්ලෝ ප්‍රතිචාර දක්වලා අන්තිමට ප්‍රශ්න කොටට අහුවෙන්නේ. ඒවා කරන්න යන්න එපා. right. අපි යන් එනම් උදාහරණයක් බලන්න. request commands වලට උදාහරණයක් බලන්න හදන්නේ. දැන් මතක ඇතිනේ request commands වර්ග දෙකයි පුතේ. කරන්න කියලා කියනවා, කරන්න එපා. සර් ඔය මාතෘකාව ලියා. ඔව් request නෑ මේක ඕනේ නෑ. මේක ඕනේ නෑ මං කියන්නම්. right. ඔන්න බලන්න ගෑනු කෙනෙක් ඉන්නවා. උල් සද්දේ දාලා ඉන්නේ. කෑක් ගහලා මොනවද කියනවා. ඔන්න මිනිහා දුවනවා. මිනිහා දුවනවා. ගෑනු කෙනා කෑක් ගහලා මොකද්ද සද්දේ දානවා. මොකද්ද මිනිහා කියන්නේ? sorry ගෑනු කෙනා කියනවා go out පළ එළියට. තව ආදරෙන් කියවනම් please go out. please go out කියලා කියනවා. මේ දැන් සර වර්ෂාර්ථයට කොයිද please නේද? එළියට පළ එළියට යනවා කියලා කෑක් ගහනවා ගෑනු කෙනා go out. ඒතකොට බලන්න ක්‍රියාපදයකින් පටන් ගන්න තියෙන්නේ. මෙන්න මේකයි වැදගත්. එක්ක ක්‍රියාපදයකින් පටන් ගන්නවා නැත්නම් please කියන කැලලකින් පටන් ගන්නවා. එහෙමයි ඉල්ලීම එන්නේ. අර වගේ කතෘ කෙනෙක් එන්නේ නැහැ පුතේ. I we you නිමල් කමල් එහෙම එන්නේ නැහැ. ක්‍රියාපදයකින් පටන් ගන්න. එහෙම නැත්නම් please කියන වචනකින් පටන් ගන්න. go out එළියට ඵලයන් කියලා කෑක් ගහනවා. ඒතර මිනිහා කෑක් ගහගෙන දුවගෙන යනවා. මොකද්ද? බලන්න මේක නම් අපිට වැදගත් නෑ පුතේ. asks දැන් ඒ වෙලේ දුවන ගමන් කියන්නේ මැනිකේ කියනවා මට යන්න කියලෝ කියන දුවනවා. ඒක අපිට අදාළ නෑ. අපිට අදාළ වෙන්නේ පස්සේ වෙලාව කර මැනිකේව මතක් කරලා අර බලන්න මැනිකේ කියපු එක මතක් කරලා මිනිහා කියනවා මැනිකේ asks to දැන් said that කියන එක අමතක කරන්න. said that දාන්නේ මොනවටද? ස්ටේට්මන්ට්ස් වලට. ඒක ගිය සතියේ පාඩමෙන් ඉවරයි. දැන් ඉල්ලීමක් ගැන මං උගන්වන්නේ. ඉල්ලීමක් කරද්දි පුතේ said that කියන එක අයින් කළා asks to කියලා දානවා. එහෙනම් තද පාටේ ලොකුට asks to කියලා දාගන්න. මේ asks to කියලා කියන්නේ වර්තමානයෙන් කිව්වොත් හොඳේ. වර්තමානයෙන් කිව්වොත් asks to වෙනවා. අතීතයෙන් කිව්වොත් asks to වෙනවා. ඒක දාගන්න. ඉල්ලීම් වල එකයි පාවිච්චි වෙන්නේ. අර තියෙන්නේ එක්ක asks to නැත්නම් asks to. ඒ වෙලෙම කිව්වොත් කියනවා කිව්වා. යමක් කරන්න කියනවා යමක් කරන්න කිව්වා කියන එකයි කියන්නේ. ඔය ලියලා කියන්නේ. මේක ලියාගෙන අර යට දෙක ලියාගත්තොත් ඇති ඈ. asks to කියන්නේ කරන්න කියනවා. asks to කරන්න කිව්වා. එහෙම ලියාගන්න. says that said that කියන එක දාන්න නැහැ කියන එකයි මම මේ පෙන්වන්න හදන්නේ. says that said that දැම්මේ පුතේ ස්ටේට්මන්ට් වල. asks to දාන්නේ ඉල්ලීම් වල. ඒකෙත් s අකුරක් දාන එක නම් වැඩි පාවිච්චි වෙන්නේ නැහැ පුතේ. asks ed දාන එක තමයි පාවිච්චි කරන්නේ. right. හොඳයි. දැන් හොඳට කල්පනාවෙන් අහගන්න. මාත් එක්ක මේ අභ්‍යාසයට එකතු වෙන්න.
මේක තේරුම් ගන්න. තේරෙන්නේ නැත්නම් අන්න කතා කරන්න සර් කියලා කෑ ගහලා මට කියන්න. දැන් බලන්න සුබා. දැන් මට කියන්න ඔබට හරියට විහංගී කාවින්දි ඇහෙනවද පුතේ මාව හොඳටම? Yes sir. Okay, very good. Thank you. එතකොට සුබා said බලන්න හොඳට said කියලා තමයි තියෙන්නේ හැබැයි ඈ. direct speech එක වෙනස් වෙලා නැහැ. හරිද මල්කි? direct speech එක වෙනස් වෙලා නැහැ මල්කි. සුබා said කියලා ඉතින්නේ මල්කි. ඒ වුණාට අර inverted commas තුල තියෙනවා හොඳට බලන්න. හොඳට බලන්න. මුලට පුතේ කතෘ කෙනෙක් නෑ ක්‍රියාපදයක් තියෙන්නේ. කාටවත් විභාගෙදී අපිට කියන්නේ නෑ මේක ඉල්ලීමක් මේක අනකිරීමක් එහෙම කියන්නේ නෑ පුතේ. අපි දැනගන්න ඕනේ. එහෙනම් මේ බලන්නකෝ ක්‍රියාපදයකින්නේ පටන් අරන් තියෙන්නේ කම් කියලා. එහෙනම් මේක ඉල්ලීමක්. එහෙනම් කොහොමද හදන්නේ කියලා බලමු. හොඳට බලන්න. ඔන්න බලනවා වර්තමානෙනුත් කියනවා. දැනගන්න එපා අපි වර්තමානෙනුත් කියනවා. හරි? අතීතෙනුත් කියනවා. වර්තමානෙ පස්සේ ලියන්න දෙන්නල් ලියන්න එපා. වර්තමානෙනුත් කියනවා අතීතෙනුත් කියනවා. දැන් උපමාතෘකාව දාගන්න ඔක්කොටම කලින් පොසිටිව් රික්වෙස්ට් කියලා. හැමෝම ලියා ගන්නකො පොසිටිව් රික්වෙස්ට් කියන මාතෘකාව. කරන්න කියන දේවල් කියලා දාගන්න. positive request. දැන් උදාහරණ ලියන්න දෙන්නම් පුතේ වෙලාවක් දෙන්නම්. දැන් තේරුම් ගමුකෝ අපි. අන්න බලන්න සුබා asks. දැන් පේනවද අර s අකුර යටි ඉරක් කරන්න ගන්න ඕනි පස්සේ ලියන්නේ. හොඳේ? සුබා asks. දැන් බලන්න set තිබුණාට පුතේ අපි asks දාන්නේ හොඳට මතක තියාගන්න ළමයි. set තිබුණාට අපි දාන්නේ asks. දැන් මතක තියාගන්න මේ වර්තමානයේ තියෙන හින්දා පුතේ අනිවාර්යෙන් සර්වනාම පදවල වෙනස් කරන්න. සර්වනාම පද වෙනස් කරන්න අනිවාර්යෙන්. හැබැයි කාලයේ හංගවන ඇඩ්වර්බ්ස් වෙනස් කරන්නේ නැහැ. ඒ වගේම ක්‍රියාපදේ වෙනසක් කරන්නේ නැහැ පුතේ. අපි මතකනේ ඉගෙන ගත්ත to එකෙන් පස්සේ කවදාවත් ක්‍රියාපදේ වෙනස් වෙන්නේ නැහැ. ක්‍රියාපදේ මුල් ස්වරූපේ එන්නේ පුතේ. to එකෙන් පස්සේ ක්‍රියාපදේ මුල් ස්වරූපේ. බලන්නකෝ එන සුබා asks to මේ තියෙන පුතේ රශ්මික ඔයාට සිග්නල් මදී පුතේ ඔයාට මුකුත් කරන්න බෑ. තරුෂී බිහන්ස හොඳට පැහැදිලිද? පැහැදිලි සර්. ඒකනේ දිසලි පැහැදිලිද? චත්‍රබාණි පැහැදිලි ගයාශාන් නයනජිත් පැහැදිලි සර්. එනස් රශ්මිකට කියන්න ඕන සිග්නල් මදී කතාවක් තමයි. එහෙනම් බලන්න පුතේ මගදී දැන් 2 එකෙන් පස්සේ කම් බලන්න අර අපෝස්ට්‍රොෆි ඒවා මේවා නෑ මොකුත්. කම් එක වෙනස් වුන්නේ නෑ. විත් වෙනස් වෙනවද? නෑ. හැබැයි මී කියන එක සුබා ගෑනු කෙනෙක්ින්ද අපි හ කරා. හැබැයි නව් කියන එක වෙනස් කරන්නෙත් නෑ. තේරුණානේ දැන්? දැන් ඊළඟ බලන්න ඔයගොල්ලන්ට තව තේරෙයි. සුබා asks to කොයි කාලෙද තියෙන්නේ බලන්න හොඳට ed දාලා තියෙන්නේ. දැන් said that දාන්නේ නැහැ. ඉල්ලීමක් නම් said that දාන්නේ නැහැ. කිව්වා නෙවෙයි කරන්න කිව්වා කියලා කියනවා. to come වෙනස් වෙනවද? දැන් කලින් ඒව නම් come ඒව came කළා මතකයිනේ. දැන් to එකෙන් පස්සේ තියෙන ඉඳන් පුතේ එහෙම වෙනස් කරන්න අර බලන්න comeයි. with අර her. හැබැයි now මොකද පුතේ වෙන්න ඕනි? මතකද now මොකද වෙන්න ඕනි? කවුරු හරි කියන්න. then අන්න හරි. දැන් තේරුණාද? තව උදාහරණයක් තියෙනවද බලමු. තව උදාහරණයක් තියෙනවා. ඒකත් බලලා එක සැරේට ලියාගමු ටක් ගාලා. Abi said that. Please keep this here. අනේ කරුණා කරලා මේක මෙතන තියන්න. කලින් එක අනකිරීම පොඩ්ඩක් සැරයි හොඳේ. මේක please කරුණා කරලා මේක මෙතන තියන්න. එහෙනම් අපි පටන් ගමු වර්ග දෙකෙන්ම. Abi asks to keep කියන එක වෙනස්. please කියන එක අයින් කරන්න. දැන් ඔයගොල්ලෝ ලියද්දි please කියන එක කපලා පෙන්නන්න. please කියන එක අයින් කරා. ඒවා බෑ. indirect කරද්දි. හොඳට මතක please අයින් කරන්න. remove that. Okay, don't forget to remove that. You have to remove please. Don't use please. දැන් මේවනේ අනේ මේක කරුණා කරලා මෙතන තියන්න.
කිව්වම අපි වෙන කාට හරි ගිහිල්ලා කියනවාද එයා මට කරුණා කරලා එතන තියන්න කිව්වා කියලා? එහෙම කියන්නේ නෑනේ. ඒව වැඩක් නෑ එතකොට. අන්න keep වෙනස් වෙනවද පුතේ? නෑ keep වෙනස් වෙන්නේ. this වෙනස් වෙනවද? නෑ වෙනස් වෙන්නේ නෑ. ඇයි ask වලින් තියෙන්නේ? here වෙනස් වෙනවද? නෑ පුතේ. here කියන එකත් වෙනස් වෙන්නේ නෑ පුතේ. දැන් මාත් එක්ක කතා කරන්න ඕනි ඔයගොල්ලෝ. අභි asked to keep වෙනස් වෙනවද? නෑ. නෑ keep වෙනස් වෙන්නේ නෑ. ඇයි 2 එකෙන් පස්සේ වෙනස් වෙන්නේ නෑ. ස්ටේට්මන්ට් වල වගේ නෙමෙයි. this වෙනස් වෙනවද? this වෙනස් වෙනවද? ඔව්. ඔව් මොකද වෙන්නේ? that that බවට පත් වෙන්නේ. here මොකද වෙන්නේ? there වෙන. there දෙය බවට. වෙනවා. very good. දැන් තේරුණානේ වැඩේ. there වෙනවා. there වෙන්න ඕනේ. දැන් ලස්සනට ලියා ගන්න ඉක්මනට මේ උදාහරණ දෙක ලස්සනටම අවශ්‍ය තැන් වල රතු පෑනේ මාක් කරගන්න. කටුවට ලියාගත්තට කමක් නැහැ පුතේ පස්සේ ලියා ගන්න පුළුවන්. වැඩි වෙලාවක් ගන්න එපා විනාඩි 4-5ක් විතර ගන්න එච්චරයි ඈ. නැත්නම් අපිට අනිත් ටික ඉගෙන ගන්න බැරි වෙයි. නෙගටිව් ටිකත් බලන්න එපා පුතේ පොඩ්ඩක් ඉක්මන් කරමු. කටුවට ලියන්න. sir ඔව් කියන්න පුතේ. කියන්න කාට හරි ගැටලු තියෙනවා නම් ලියන ගමන් අහන්න පුතේ. මං ඉන්නවා. ගැටලු තියෙන අය අහන්න. කවිත්මා ප්‍රශ්නයක් නැද්ද? no problem. නෑ සර්. okay. Setumi Disalya no problem. no sir. okay very good. Satsarani නෝ සර්. okay good. Gimani no sir. okay. Pamudi are you there? ඇහෙනවද පමුදිට මාව? සජිනී මොකක්ද තත්ත්වේ? පැහැදිලිද? අවුලක් නැහැ නේද? නෑ සර්. okay good. තව විනාඩියක් දෙන්නම් පුතේ. තේරුම් ගන්න ඒකයි වැදගත් මෙතන. ලියා ගන්න එකට වඩා තේරුම් ගැනීම වැදගත් පුතේ. ඉල්ලීම්. දැන් ඔයගොල්ලෝ පුරුදු වෙන්න ඕනේ කවුරුද ඔයගොල්ලන් සර් කියනවා come here කියලා. දැන් ඔයගොල්ලෝ වෙන කාට හරි ගිහිල්ලා කියනවා teacher asked me to come there. එහෙට එන්නකෝ ප්‍රැක්ටිස් කරන්න මේ ජීවිතයත් එක්ක ගලප ගන්න පුතේ. ඒකයි වැදගත් මෙතන. ජීවිතයත් එක්ක ගලප ගන්න. මේවා සාමාන්‍ය දිනදා පාවිච්චි කරන දේවල්. දැන් මං කිව්වොත් එහෙම ask your mother to meet me. වාගේ අම්මා මාව හම්බෙන්න කියන්නේ. එතකොට ඔයා ගිහලා අම්මට කියනවා teacher asks you to meet him. මේ අනේ පාවිච්චි කරනවා. බලන්න අපි තව ඉස්සරහට ප්‍රැක්ටිස් කරමු. දැන් මේ Zoom එකේ මේක ප්‍රැක්ටිස් කරන්න අමාරුයි. අපිට උගන්වන්න විතරයි පුළුවන්. ඔයගොල්ලෝ ඉගෙන ගන්න අපි බලමු ඉස්සරහට. හරි හොඳයි. Shall I move? okay sir. okay. तो ලියන අය ලියන්න. ගෙදරදී ආපහු බලන්න තේරුම් ගන්න. ඕකේ සර්. okay good. බලන්න positive request තව උදාහරණයක් තියෙනවා. හදන්න බලන්න ඉක්මනට ඔයගොල්ලන් උත්තරේ විතරක් කටුවට. උත්තරේ විතරක් ලියන්න.
අර ඉතුරු කෑල්ල ලියාගත්තත් කමක් නැහැ මේවා ඉතින් පොතේ අවශ්‍ය නැහැ ඒවා. right බලමු එන මාත් එක්ක යන්න. Subha asked to tell වෙනස් වෙනවද පුතේ? නෑ. නෑ. Your වෙනස් වෙනව නේද? වෙනස් වෙනවා. මොකද වෙන්න ඕනි? මයි. වෙනවද? Your නම් මයි. ඕ Your නම් my name now නෙවෙයි sorry now නෙවෙයි උතන name හොදේ ඒක වැරදීමක්. අන අතීතේ කියනවා ඒත් tell වෙනස් වෙන්නේ නැහැ. your වෙනුවට my එතන මොකක් හරි වැරදීමක් කියලා මගේ අතින් ඔක ගණන් ගන්න එපා ඉච්චර. මෙතන then නෙවෙයි now එකට name මෙතනත් now වෙන්න ඕනි. හොඳේ now නෙවෙයි name වෙන්න ඕනි. ඒක ගණන් ගන්න එපා. ඒක පොඩි වැරදීමක් කියලා මොකක් හරි. බලන්න මේකේ තවුලක් වෙලාද කියලා. Abhi said please sit here now. Please sit here now. මෙතන වාඩි වෙන්න. කොහොමද කියන්න බලන්න ලියන්න ඕනේ නැහැ. වෙලාව මදි වෙයි. please දානවද පුතේ? නෑ. ඊළඟට මොකක්ද දාන්නේ? sit. වෙනස් වෙනවද sit? නෑ. here වෙනස් වෙනවද? now වෙනස් වෙනවද? කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. සර්වනාම පදයක් තිබුණොත් විතරයි වෙනස් කරන්නේ. හොඳට මතක තියාගන්න. සර්වනාම පද විතරයි වෙනස් කරන්නේ. රශ්මික ඔයා ඉන්න තැන සිග්නල් නෑ පුතේ. ඔය කොච්චර මම මීට වඩා කෑ ගන්න බෑ රශ්මික. ඔයා ඉන්න තැන සිග්නල් නෑ. ඒකයි ප්‍රශ්නේ. ඔක හදාගන්න තැන වෙනස් කරන්න පුතේ. ඒකයි වෙන්නේ. අනිත් දැන් මොකද පාඩම පැහැදිලි නැද්ද කියන එක පැහැදිලි නැද්ද? කවුද? සර් කතා කරනවා පැහැදිලි නැහැ. ඒක තමයි පොඩක් ඉන්නකෝ. දැන් මේ වෙන තැනකට පැහැදිලි නම් ජනිත් චමෝද්‍ය මම කතා කරන එක පැහැදිලිද පුතේ? පැහැදිලි සර් හොඳට ඇහෙනවා. ඔව් ඒක තමයි පුතේ. ඕගොල්ලන්ගේ සිග්නල් වල ප්‍රශ්නයක් තියෙනවා පුතේ. ඒකයි ඒ ගැටලුව. එහෙමනම් හැමෝටම මේක පේන්නේ නැතුව යන්න ඕනේ, ඇහෙන්නේ නැතුව යන්න ඕනේ පුතේ. මුකුත් කරන්න බැරි වෙයි. සිග්නල් වල ප්‍රශ්නයක්. ඒකට මොකක් හරි විකල්පයක් හොයන්න. හරි. එහෙනම් ask to දැන් පුතේ sit වෙනස් වෙනවද? නෑ නේද? නෑ. here වෙනස් වෙනවද? ඔව්. මොකද වෙන්නේ here? now කියන එක මොකද වෙන්නේ? හරි. ඔය තියෙන්නේ positive. අපි දැන් බලන්න යන්නේ negative request. හොඳට අහගන්න. තව විනාඩි 9ක් තියෙනවා අපිට පුළුවන් ඉවර කරගන්න. හොඳට උදාහරණ දිහා බලන්න. මේකේ න උදාහරණයක් ලියා ගන්න වෙයි අපිට පස්සේ. දැන් නෙවෙයි. negative request. එපා කියන දේවල්. Ruby කියනවා බලන්න don't cheat us. අපිව රවට්ටන්න එපා. දැන් කොහොමද හදන්නේ කියලා බලමු. අර බලන්න asks වලට ගියා. Ruby asks හැබැයි to නෙමෙයි පුතේ දැන් මේ බලන්න not to. Ruby asks not to. දැන් Ruby කියනවා අපිව රවට්ටන්න එපා. ඒතර අපි කියලා කියනවා Ruby කියනවා ඒගොල්ලන්ව රවට්ටන්න එපා කියලා. කොහොමද ලියලා තියෙන්නේ කියලා බලන්න. Ruby asks not to පුතේ මේ don't කියන එක ආයෙ පාවිච්චි කරන්නේ නැහැ පුතේ. don't වෙනුවට තමයි මේ not to දැම්මේ. don't වෙනුවට තමයි මේ not to දැම්මේ. එහෙනම් ඉතුරු ටික ලියනවා cheat. as කියන එක අපි වෙනස් කරන්න එපා. as මොකද වෙන්නේ? them නෙමෙයි sorry then බවට පත් වෙනවා. මට මේ අන්තිමට චෙක් කරගන්න බැරි වුණා. sorry them. හරි sorry. as කියන එක මොකද වෙන්න ඕනි? them බවට පත් වෙනවා. අපි අතීතයෙන් බලමු පුතේ එක. Ruby asked ed දැම්මා. ඒත් not to දැම්මා. cheat දාන්න එපා cheat. them කියන එක වෙනස් වෙනවා. දැන් තේරුණාද පුතේ? කරන්න කියනවා නම් ask to, කරන්න එපා කියනවා නම් not to. තව උදාහරණයක් බලමු පිටක් ගාලා. Vani said don't come here now. දැන් මාත් එක්ක කතා කරන්න ඕගොල්ලන්. පටන් ගන්න. Vani asked not to. අද don't දානවද?
don't දාන්න. නෑ මොකක්ද දාන්නේ ඊළඟට? come කිය වෙනුවට. වෙනස් වෙනවද there? නෑ sir. මේ ආස් වලින් තියෙන ඉඳ අපතේ මේවා මොකුත් වෙනස් වෙන්නේ නැහැ. හොඳේ පටලව ගන්න එපා. දැන් ඔන්න ආස් ටු දානවා. දැන් කියන්න මාත් එක්ක. කම් වෙනස් වෙනවද? නෑ වෙනස් වෙනවා මොනවද වෙන්නේ? දෙය වෙනවා නව වෙනුවට then right. ලියා ගන්න ඩක් ගාලා මේක නෙගටිව් රික්වෙස්ට් කියලා දාලා ලියා ගන්න හොඳ ළමයි වගේ දැන් සද්ද කරන්න ඕනේ නැහැ. ලස්සන නෙගටිව් කියලා දාලා තේරුම් අරගෙන ලියන්න. විනාඩි 5යි තියෙන්නේ. ඉඳ ඉක්මන් කරන්න තව උදාහරණයක් කතා කරන්න පුළුවන් අපිට. කටුවට ලියන්න පුරුදු වෙන්න පුතේ. පේන්නේ මද? පේන්නේ එහෙනම් ලියා ගන්න. විනාඩියක් දෙන්න ලියා ගන්න ඉක්මනට. වේගින් ලියන්න පුරුදු වෙන්න ලොකු ළමයිනේ. ඔන්න 6 7 නම් කවන්නේ. ඉවරයි sir. ඕකේ. ඉවරයි සර් finish ඕකේ good. ඉවරයි සර් right උදාහරණයක් බලන්න මේ රූබි කියනවා don't touch me මාව අල්ලන්න එපා. don't touch me මාව අල්ලන්න එපා කියලා කියනවා. එතකොට අපි ගිහිල්ලා වෙන කාටද කියනවා රූබි කිව්වම ඒ කිව්ව අල්ලන්න එපා කියලා. ඒමයි කියන්නේ. පටන් ගමු එහෙනම් රූබි ask not to නේද? එපා නම් not to touch ගෑන් ළමයෙක්නේ. අතීතෙන් කිව්වත් Ruby asks not to touch දානවද? ඊඩි දානවද? නෑ touch මයි වෙනසක් වෙන්නේ නැහැ. right. Vani said don't show your face වගේ මූණ පෙන්වන්න එපා. එහෙනම් පටන් ගන්න. Vani asked Vani asked not to show my face ඊළඟ Vani asked not to show my face වෙනසක් වෙන්නේ my face එහෙනම් මේකේ ඔන්න එක උදාහරණයක් ලියා ගන්න ඉක්මනට තව විනාඩියක් කාලයක් ගමු ලියා ගන්න. පළවෙනි උදාහරණ සෙට් එක. ටියුට් එකේ මොන පිටුද කරන්න ඕනි කියන එක මම ගෲප් එකට දාන්නම්. මොනාරි ප්‍රශ්න තිබුණා නම් ගැටලු තිබුණා නම් ගෲප් එක විවෘතයි 6 වෙනකන් ඔයගොල්ලන්ගේ අදහස් දාන්න.
හරි ඔක්කොම හොඳයි ඕනේ පළවෙනි අභ්‍යාස ලියාගත්තොත් හොඳටම ඇති උදාහරණ ලියාගත්තොත් හොඳටම ඇති it's enough වැඩේ තේරෙනවා නම් එච්චරයි ඕකේ එතකොට අද දවසේ අපි කතා කළේ අපේ ටෙක්ස්ට් බුක්ස් වල පළවෙනි යුනිට් එකේ දෙවෙනි කොටසක අපි කතා කළා මිනිස්සුන්ගේ ගති ලක්ෂණ ගැන කතා කළා කොහොමද මිනිස්සුන්ගේ ගති ලක්ෂණ විස්තර කරන්න කියලා එක කතා කරා we talked about the appearance and as well as qualities of humans so people no how to describe people අනේකයි අපේ පාඩම describing people මිනිස්සුන්ව විස්තර කිරීම how to describe people කියන පාඩම අපි ඉගෙන ගත්තා that is nice and we did two activities අභ්‍යාස දෙකක් විතර කරා දෙකක් හෝ තුනක් කරා we did 3 I think ඊළඟට අපි indirect speech වල දෙවෙනි කොටසට ගියා පළවෙනි කොටස පොඩ්ඩක් පෙන්නුම් කළා ඊළඟට දෙවෙනි කොටසට ගියා දෙවෙනි කොටස කිව්වේ ඉල්ලීම් අනකිරීම ආදරෙන් කීම ඕන එකක් කොහොමද අපි indirect speech කරන්නේ කියලා. ඒතර එහෙදී said that වත් says that වත් අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි වර්තමානයේ නම් asked to කියලා පාවිච්චි කරනවා. අතීතයේ නම් asked to කියලා පාවිච්චි වෙනවා. නැහැ කියන්න නම් asked not to කියලා පාවිච්චි වෙනවා. asked not to කියලා පාවිච්චි වෙනවා. හැබැයි asked not to පාවිච්චි කරද්දී don't කියන එක අපි අයින් කරනවා. please කියලා කැලලක් එහෙම තිබුණොත් අපේ ඉල්ලීම් වල ඒවත් අපි අයින් කරනවා. අපි please කියන ඒවා පාවිච්චි කරන්නේ නැහැ. තව තියෙන්න පුළුවන් can you please කියලා එහෙම තියෙන්න පුළුවන්. can you please help me? අපි අර can you please කියන එක අයින් කරනවා. will you please කියලා තියෙන්න පුළුවන්. ඒවා අයින් කරනවා. ක්‍රියාපදේ නම් තමයි පටන් ගන්න. පැහැදිලිනේ? එහෙනම් දැන් තව පොඩ්ඩෙන් කට්ටේ අද දවසට මේ හොඳටම ප්‍රමාණවත් ලබන සතියේ අපි හම්බ වෙමු. ලබන සතියේ සමහරවිට ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ පටන් ගත්තා නම් අපේ වෙලාව 3 සිට 4 දක්වා ගිහිල්ලා 4 ඉඳන් 7 දක්වා කාලය දීර්ඝ වෙනවා. හොඳේ ඔයගොල්ලන් ඉස්කෝලේ සමාන පරිදි පටන් අරගෙන හැම ඉස්කෝලේ යන්න පුළුවන් වුණොත් 4 ඉඳන් 7 දක්වා කාලය වෙනස් වෙනවා. දැනට ඒකයි අපේ සංශෝධනය. ඔව් කියන්න මොනවාර තියෙනවද ඉක්මනට? යා මේ මං ගෙදර යනකොට 3:00 වෙනවනේ. ඉතින් 4ටනේ පටන් ගන්න. 4ට ස්කූල් වලින් තිබුණොත් ස්කූල් ඔන්ලයින් තියෙන විදියක් නැහැ නේ අවසරුයි නේද? අපි බලමු එහෙම වුණොත් එහෙම කට්ටියට බැරි වුණොත් අපි මේ ඉස්කෝලේ පන්ති වෙලාවනේ එහෙම